තෙරුවන් සරණයි. නිවන් මඟ කටයුතු කරන යෝගාවචරයින්ට ඉතාම වැදගත් අපි මේ ඉදිරිපත් කරන දේශනා. ඒ වගේමයි අද මෑත කාලීන අද යුගයේ වන විට බොහෝ අයගේ සිත් සතන් වල පළපදියම් වුණු කාරණයක් තමයි මේ ජීවිතයේ තුළ නිවන් දකින්න බැරි අදහස. නමුත් අපි ඔබට බොහෝම කාරුණිකව බොහෝම නිහතමානීව මේ පණිවිඩය කියන්න කැමතියි. මේ ජීවිතේ ඔබට අපට නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේ ඔබ නිවන් දකිනවා. ඔබේ සිත සකස් කරගන්න විතරයි ඕනි. ඔබ මේ ගෝර සසරේ භයානකකම දන්නේ නැහැ. මේ ලෝකේ පරම සත්‍ය ගැන ඔබ දන්නේ නැහැ. ඔබ හිතාගෙන ඉන්න, ඔබ හිත ඇතුලේ ඔබ හදාගෙන ඉන්න, ඔබ ඉන්න මේ ඔබ ඇත්තයි කියලා හිතන් ඉන්න ලෝකේ ඇත්තටම ඔබ ඉන්නේ බොරුවක් තුළයි. ඔබ ඉන්නේ රැවටිලා. ඔබට ඒක කවදාවත් අපට තේරුම් කරන්න බැරි වෙයි. ඒක ඔබම තේරුම් ගත යුතුයි. ඔබ ඉන්න කුමක්ද? ඔබ ඉන්න මායාව. අද අපි වචනේ මේ දේ කොහොමද ඔබට කියන්නේ? ඔබට ගේ දොර තියෙනවා. යාන වාහන තියෙනවා සමහර විට. ඔබට අම්මා, තාත්තා, දරුවෝ, ගහකොළ ඔබට ගොඩාක් දේවල් මේ ඉර හඳ ඇලදොල හැම දෙයක්ම ඔබ කියයි තියෙනවා කියලා. ඔබ කිය මේ තියෙන්නේ කියලා. ඇත්තටම තියෙනවද කියලා ඔබම බලන්න. ඔය ඉරවත් හඳවත් තියෙන්නේ නැහැ. ඔය ඇලදොලවත් පවතින්නේ නැහැ. ඔය ගහකොළවත් පවතින්නේ නැහැ. මේ මහ පොළොවවත් එක විදිහකට තියෙන්නේ නැහැ. අපේ ශරීරයවත් එක විදිහකට තියෙන්නේ නැහැ. අපි මේ භෞතිකව ඔබ තියෙනවා කියලා ඇත්ත කරගෙන ඉන්න කිසිම දෙයක් පවතින්නේ නැහැ. සේරම නැසෙනවා, වැය වෙනවා, විනාශ වෙනවා. කය ධම්මං, වය ධම්මං, නිරෝධ ධම්මං, ඡය වෙලා, වැය වෙලා, නැති වෙලා යනවා. ඉතින් මේ ඔබ තියෙනවා කියලා ඔබ ඇත්ත කරගෙන ඉන්න මේ මායාව ඔබ මැරෙන දවසට කොහොමත් ඔබට බොරුවක් කියලා තේරෙවි. අපිට සිතුවිලි වලින්, වචන වලින් ඒක මවන්න බෑ. ඒක ඔබට අවබෝධ වෙන්න ඕනි. බුදුන් වහන්සේ සතර පෙර නිමිති ගැන ඔබ දන්න ධර්මයේ කතා කරනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පැවිදිරුවක්. ආනන්දේ මේ කවරෙක්ද? චන්නගෙන් අහනවා. චන්න උත්තර දෙනවා. ස්වාමීනි, ඒ මහල්ලෙක්. ආනන්දේ මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි, ඔබත් මහලු වෙනවා. ආනන්දේ මෝ කවරෙක්ද? ආයිත් දවසක අහනවා තව කෙනෙක් දැකලා. ස්වාමීනි, ඒ ලෙඩෙක්. ආනන්දේ මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි, ඔබත් ලෙඩ වෙනවා. ආයිත් දවසක අර විදිහටම චන්න මේ කවරෙක්ද? ඒක චන්නගෙන් අහන ප්‍රශ්න. අපිට මේ දෙවස්වල චන්න කියලා කියවනා වැරදුනා නම් ඒක හදාගමු. ස්වාමීනි, මලකඳක් ස්වාමීනි. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි, ඔබත් මැරෙනවා.
චන්න අර කවරෙක්ද ආයෙ දවසක අහනවා ස්වාමීනි ඒ මහාන කෙනෙක් මහාන බමුණෙක් ඒ පැවිද්දෙක් සමා වෙන්න ඕනි. චන්න ඒ කවරෙක්ද ඒ සත්‍ය සොයාගෙන යන කෙනෙක්. අන්න ඔබත් දකින්නවා ලෙඩු අපිට කියන්න ඕන උනේ ඔබත් දකින්නවා මහලු වෙනවා. ඔබත් දකින්නවා අසනීප වෙලා ලෙඩ වෙලා දුක් විඳිනවා. ඔබ දකින්නවා මැරෙනවා. ඔබ මලගෙවල් වල යනවා. ඔබ ස්පිරිතාල වල යනවා. පණ අදින මිනිස්සු දකින්නවා. මේ ශරීරය ගැන ඔබට අවබෝධයක් තියෙනවා. ඔබේ හිතට තට්ටු කරලා අහන්න. ඒ දේ ඔබට වෙන්නේ නැද්ද කියලා. ඔබේ හිත දන්නවා ඒක ඔබටත් වෙනවා කියලා. එහෙමනම් ඔබ සත්‍ය අවබෝධ කරගන්න. කොච්චර කටයුතු තිබුණත් දූ දරුවෝ සමග හිටියත් ගෙවල් දොරවල් වල වැඩ තිබුණත් මොන දේ කළත් පුංචි හරි විවේකයක් ලැබෙයි. අඩු ගානේ රාත්‍රියට නිදි ගන්නකොට හරි ඔබ පහන තියලා බුදුන් වැඳලා නිදි ගන්නවා ඇති. පිළිවෙලකට සකස් කරගන්න. එහෙම නැත්නම් ඒ කටයුතු පිළිවෙලක් කරගන්න. අපි හැමදාම ඉන්නේ නැහැ කියන එක හිතට ගන්න. මොහොතක් තියාගන්න හැම දිනකම ආගම ධර්මයේ සිහි කරන්න. සත්‍ය සිහි කරන්න. සත්‍ය ඔබ දැනගත යුතුමයි. අපිට කියන්න පුළුවන්ද ඔබ අන්ධෙක් වගේම ඉඳලා අන්ධෙක් වගේම මැරිලා යන්න කියලා? අපිට ඔබට ඒක කියන්න බෑ. ඔබ අන්ධෙක් වගේම මැරිලා යන්න කියලා. අපි දකිනවා මිනිස්සු සතුටමයි හොයන්නේ. සතුටමයි ලෝකේ තියෙන්නේ කියලා පවත්වන්න උත්සාහ කරනවා. මිල මුදල් ඒවා හරහා සතුට හොයන්න බලනවා. දූ දරුවෝ වට කරගෙන hina වෙවි. ඔවුන්ට තවත් අර පිනවීමටම කටයුතු කරනවා. වරදක් නැහැ. ගිහි ජීවිතය තුළ ඔබ සතුටින් කටයුතු කරාට ගැටලුවක් නැහැ. හැබැයි අවබෝධය තියාගන්න සත්‍ය. මේ ලෝකේ සියල්ල අනිත්‍යයි. ඒ සිහි කරන්න මොහොතක් තියාගන්න සෑම නිවසකම. අප අසරණ වෙන මොහොත අපිට කියන්න දන්නේ නැහැ. ඔබට කිව හැකිද ඔබ කොයි මොහොතේ අසරණ වේද කියලා? ඒක කිව නොහැකි. ඔබට යමක් කිව යුතුමයි. ඇයි අපි මෙහෙම කියන්නේ? මේ පරම සත්‍ය ඔබට අවබෝධ කළ හැකි. මේ උතුම් මනුස්ස භවයේ මහා වාසනාවන්ත මනුස්ස භවය. ඔබට ධර්මය ඇහෙනවා. ඔබේ දැස් මොහොතකට අවදි කරන්න. ඔබේ සිත මොහොතකට අවදි කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. සත්‍ය ශ්‍රවණය කරන්න. හීනෙම ඉන්න එපා. හැමදාම හීන බල ඉන්න එපා. ඉන්න කම්ම ඔබ හෙට තියෙන දෙයක් ගැන හීන බලමින් එදා හෙට තියෙන සතුටු ගැන හිතමින් අදත් සතුටු වෙවි කුල්මත් වෙවි ඉන්නව වෙන්න පුළුවන්. හෙට මෙහෙම වෙනවා, හෙට මෙහෙම කරනවා, ලබන මාසෙ මෙහෙම කරනවා, ඊගව අවුරුද්දේ මෙහෙම කරනවා. ඒ සිහිනවල ඔබ මත් වෙනව වෙන්න පුළුවන්. නැති කෙනෙක් නම් ඒ සිහින හදා ගනිමින් ඒ පස්සේ හඹා යනව වෙන්න පුළුවන්. මොන තැනක කොයි විදියක හිටියත් මොහොතක් ඔය ගමන වේගයේ පොඩ්ඩක් මදකට නවතලා
ධර්මෙත් සිහි කර කර යන්න. ඔබ සිහිනයක් දකිමින් ඒ පස්සේ හඹාගෙන යනවා වුණත් කොයි මොහොතක ඔබට මරණයත් වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ. කිසිවෙකුට කිව නොහැකි. නමුත් මේ මනුස්ස ආත්මයක් ලබලා ධර්මයේ තැහෙන කාලෙක ඔබ සෝතාපන්න නොවුනොත් මහා අපරාධයක්. තව දශකයක් ඉස්සරහට යනකොට මේ භූමිය තුළ සෝතාපන්න අය බොහෝ පිරිසක් ඇති වෙනවා. බොහෝ පිරිසකට සෝතාපන්න වීමට හැකියාවක් ලැබෙනවා. මේ සත්‍යයි. මේ තව අවුරුදු කිහිපයක් ඉස්සරහට යන විට මේ ධර්මයේ පිබිදීගෙන එන ආකාරය දකිනකොට අපට මහා සතුටක් දැනෙනවා. අහෝ මේ දුකට වැටෙන මේ සත්ත්ව ප්‍රජාව මේ ධර්මයේ අවදි වෙන යුගයේ බැබලෙන කාලේ ධර්මයේ ලෝකේ බැබලෙන්න ගන්න කාලේ අතරඟ මේ යුගයේ හරි වාසනාවන්තයි. සියවස් ගණනකට පසු නැවතත් ධර්මයේ පිබිදෙන යුගය වෙලා මේ මෑත ළඟ වටිනා යුගයකට පෙර නිමිති පේනවා. අපි ධර්මයේ දේශනා කරනවා. පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා ධර්මේ නම් ඇසෙන්නේ ධර්මයේ ගන්න. ඒ ධර්මේ දරා ගන්න, තමා තුළින් දැක ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. අද පැවිදි හෝ ගිහි හෝ කියලා නෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම ධර්මයේ තුල කටයුතු කරන අයත් ඉන්නවා. මහා භාග්‍යවන්ත අය ඉන්නවා. ධර්මය අවබෝධ කරනවා. අද බොහෝ අය මගඵල ලබනවා. ඔබට නොපෙනෙන කාරණාවයි. ඔබේ දැසට අසු නොවන කාරණාවක් තේනවා. අපි ධර්ම මාර්ගයේ කටයුතු කරන අය විදියට අපිට මුණ ගැසෙනවා ධර්ම මාර්ගයේම කටයුතු කරන අය. ඔබ හිතනවා ඇති එහෙම අය නෑ කියලා. ඒ ඔබට වැරදිනවා. අපි අද මේ භූමිය තුල මේ ලංකා දෙරණ තලයේ තියෙන සියලුම විහාර විහාරස්ථාන සැරිසරනවා. අපි බොහෝ කාලයක් ගවේෂණාත්මකව මේ කටයුතු කරපු අය. අපි හොඳින් අඳුරනවා. බොහෝ පිරිස් අඳුරනවා. අපි නොගිය තැනක් නැහැ. ඇසුරු නොකළ කෙනෙක් නැහැ. අපි ධර්මයේ අද මේ භූමිය තුළ බුදුන් වහන්සේ වැඩ සිටිනවා නම් සාදු සාදු අපි එතනයි ඉන්නේ. මේ යුගයේ අද ධර්මයේ අවබෝධ කරගත හිමිවරු යම් ප්‍රමාණවල මට්ටම් වලින් ඉන්නවා. අපි ඒ සියලු අය විවේචනය කරනව නෙමෙයි. ඔවුන් මොන දේ කිව්වත් හරි හෝ වැරදි හෝ අපි ඔවුන්වත් ඇසුරු කරලා අපි ඔවුන්ගේ ආభాසය ලැබලා අපි ඔවුන් ඉන්න ඒ ස්ථානයේ දැකලා නුවණින් අධ්‍යාත්මිකව දියුණු තැන දැකලා එතනට කටයුතු කරන්න අපි ඔවුන් සමග මේ ධර්මයේ තුල කටයුතු කරන්න අපි මහා වීරයකින් ගමනක් ආපු අය. ඔබට නම් වශයෙන් කියනවා නම් අපි පැකිලෙන්නේ නැහැ. අද මේ ලංකා භූමියේ ඉන්න මේ ධර්මය අවබෝධ කරගත්ත යම්කිසි මට්ටම් වල ඉන්න අපිට කියන්න පුළුවනි. සියලුම අය අපි මුණ ගැහෙන්න ගිහින් තිබ්බා කිව්වොත් නිවැරදි. අද මේ භූමිය තුළ ඔබ කියයි අහු වැරදි මේ කෙනා වැරදි මේ කෙනා වැරදි මේ කෙනා හරි කියලා. ඒ ඔබගේ දෘෂ්ටිය. ඒ සෑම කෙනෙක්ම කියන ධර්ම කාරණා විතරක් ගන්න. කිසිම කෙනෙක් යදින්න යන්න එපා. වහලෙක් වෙන්න යන්න එපා. ධර්මයේ විතරක් දකින්න. ධර්මයේම දකින්න ධර්මයේම ගන්න. අපි හැමෝ ගාවම ඇසුරු කරපු නිසා අපි ඒක දන්නවා. කොතනත් අඩුපාඩු තියෙන්න පුළුවන්.
ඒ ඔබේ දෘෂ්ටියට අනුව එහෙම වෙන්නත් පුළුවන්. නමුත් වටිනා ධර්ම කාරණා හැමෝගෙම කටින් මුවින් පිට වෙනවා. ඒක නිසා අපි කිසි කෙනෙකුට අන්තගාමී වෙන්නේ නැහැ. අපි ධර්මය අවබෝධ කරගත්තා. අපි ධර්මය අවබෝධ කළා. අපි ඒක කියනවා. ඔව් අපි ඒක කියන ඔබට පුළුවන් අපිව බලන්න. ඔබ කියන්න ඔබ දන්න ඔය ධර්මය අවබෝධ කරගෙන ඉතා ඉහළින් ඉන්න ත්‍රිපිටකාචාර්යවරු රාජකීය පඬිත ඒ මහා විශාල පේලියට නම් පෙළගස්සලා තියෙන ඒ උතුම් අපි උතුම් මුනිවරු කියලා කියනවා. ඒ භික්ෂුන් වහන්සේලාට කියන්න අපිවත් මනින්න කියලා. අපිට ලොකු නම් නැති වුණාට අපි මේ ධර්මය අවබෝධ කරා. ඒක සත්‍යයි. අපි සත්‍ය කියන්න පැකිලෙන්න අවශ්‍ය නැහැ. බොරුවක් කියන්නයි බය වෙන්න ඕනේ. ඇත්ත කියන්න බය වෙන්න ඕනේ. ඔබ ප්‍රතිපදාව පුරන්න. නිවැරදිව හඳුනා ගන්න ඕනේ. බොහොම පරිස්සමෙන් බොහොම සංකීර්ණ විවිධාකාර ප්‍රතිපදාවන් ඔස්සේ යන සමාජයක මේ ධර්මයේ තුල කටයුතු කරන තැන් අද තියෙන්නේ. නමුත් අපි ඒ සියල්ලගේ මැද්දෙන් පීරලා අපි අපේම කියන ගමනක් තුලින් ධර්මය අවබෝධ කළා. සත්‍ය අපිට ඉව අල්ලමින් දකිමින් නුවණින් අපි ඒ සත්‍යමක සොයාගත්තා. මේ වචන ටික කියන්නේ ඒ සත්‍ය නිසාමයි. සිත හැදෙන හැටි හැදෙන ඒ ෂණේ ඒ සිත දකිමින් මිදෙන ප්‍රතිපදාව පුරමි අපි කටයුතු කරනවා. අපි කියන්නේ අපි රහත් වෙලා කියලා. අපිට මේ ධර්ම මාර්ගය තුල අවසානයේ කරා යන්න තව තියෙනවා. ඒක සත්‍යයක්. අපි තාම රහත් වෙලා නැහැ. අපි ඒක ඇත්තම කියනවා. මේ පටිනිස්සග්ගාණු පස්සේ විහරණේ සම්පූර්ණ කළා කත කරණී වුණා නම් සියල්ල කරා අවසන් නම් අපි ඒක එහෙම කියනවා. නමුත් ඒකට තව කල් තියෙනවා. තව අපිට මේ ප්‍රතිපදාව තුළ සිත දකිමින් මිදිමින් යන ගමනේ කටයුතු තියෙනවා. නමුත් අපි දැන් අවසානයේටම පැමිණිලා තියෙන බව දකිනවා. අපේ ප්‍රතිපදාව එකමයි. සිත දකිමින් මිදෙමින් යන ගමන තුළ අපි ඔබට පැහැදිලි කරනවා. ඔබ කටයුතු කරන ඔබ නිවැරදිව කටයුතු කරනවා නම් ඔබේ සිත හැදෙන හැටි දකිමින් ඉස්සෙල්ලාම ඔබේ හැදෙන හැටි අවබෝධ කරගන්න ඕනේ. ඔබේ සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඔය සිත කියන්නේ කුමක්ද කියලා හොඳ අවබෝධයක් ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. හොඳට ඒක ඒ තැන අවබෝධ කරගන්න ඕනේ සත්‍ය ඥානෙ. මෙතන දර්ශන සමාපත්තිය ඊටම වැදගත්. ඒක අපිට බලෙන් දෙන්නත් බෑ. අපිට ඒක කලබලය හදිස්සියේ දෙන්නත් බෑ. ඔබගේ ස්වභාවය අනුවම ඔබ විසින්ම ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕනි කමක් තියෙනවා. මේ ආරම්භය නම් සුතවත් භාවයමයි. ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න. එයයි ආරම්භය තියෙන්නේ. සිත විසිරෙනවා නම් සමතේ මොහොතක් වඩමින් සිත විසිරෙන එක අරමුණකට තියාගන්න. විසිරෙන එක හදාගන්න. අවශ්‍ය තැනේ අවශ්‍ය දේ කළ යුතුයි. විපස්සනාව ගැන කියනවා නම් ඔබට දර්ශන සමාපත්තිය ඊටාම වැදගත් වෙනවා. ඒ විපස්සනා භාවනාවට එන්න සත්‍ය ඥානය ඕනි. රූපේ දකින්න ඕනි, නාමයේ දකින්න ඕනි. ඔබට හිතේ මට බැරි වෙයි කියලා නෑ අපි කියනවා ඔබට පුළුවන්. මේක ගොඩක් අමාරු නෑ. මේක විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ පැහැදිලි කළ හැකි. මේ පරම සත්‍ය. කිසිම පොතක අකුරු කියවන්න බැරි කෙනෙකුට උනත් මේ ධර්මයේ අවබෝධ කරගෙන පුළුවන් විදිහට පැහැදිලි කළ හැකි
ඔබ මොන මට්ටමක හිටියත් ඔබට මේක පැහැදිලි කළ හැකියි. අවබෝධ කර ගැනීම ඔබගේ කටයුතු වීරිය උත්සාහය ඔබ සතුවයි පවතින්නේ. අපට ඒ ටිකයි කළ නොහැක්කේ. ඔබට පැහැදිලි කර දීම අපට කළ හැකි. විශ්වාසයක් ඇතිනම් විශ්වාසයක් තියෙනවා නම් මේ මාර්ගයේ ඔබට විශ්වාසයක් නැතිනම් අපට ඔබට කියන දේ ඔබ විසින් ගන්නෙ නැති නිසා ඔබට එහි ඵලයක් නොවෙන්න පුළුවන්, ප්‍රතිඵලයක් නොවෙන්න පුළුවන්, හරයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබ තුල යම් විශ්වාසයක් පැහැදීමක් ඇති වුණොත් පමණයි අපටත් මේ කාරණා ඔබට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. අවශ්‍ය තැනමයි අපි පෙන්වන්නේ. අවශ්‍ය තැනම නම් සිත හැදෙන හැටිමයි. වෙන කොච්චර කතන්දර මේ ධර්මයේ තුල සාකච්ඡා කරත් කතිකා වුණත් අපිට ඒව අදාළ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ සිත දකිමින් සිත මිදෙන ගමන නිස්සරණ මඟ අඳුන ගන්න එක. එහෙමනම් සිත අවබෝධ කරන්න ඕනි. සිත හැදෙන හැටි මේ ශනික මේ මොහොතේ ඔබ දෙයක් දකීද? ඔබේ සිතට යමක් දැනේද? ඔබට යමක් පේනවද? ඔබට යමක් වෙනවද? එතනයි සිත අරමුණු තියෙන්නේ. එතන චේතනා සිතුවිලි තියෙනවා. අන්න එතනින් පටන් ගන්න. ඒ සිත දකින්න. ඒ සිත මේ ඔබට පාටක් නම් පේන්නේ. අපි මේ පෙන්වන මඟ පෙන්වීම ඊටාම වැදගත්. ඒ පේනවා කියන මේසෙනම් ඇඩතලේ නම් ඒ පමණයි සිත. ඔබට ශබ්දයක් නම් ඇහෙන්නේ. ඒ ඇහෙන ශබ්දේ ඒ එපමණයි සිත. ඇසීමක් පමණයි. දැකීමක් පමණයි. එතනට බොහොම සරලව ගලප ගන්න ඕනි. මේ පේන බව පමණයි. අපි පනව ගන්නවා අපේ ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඇත්ත ඔබට එකපාරට මේක නැති කරගන්න බෑ. නමුත් ඒක අවබෝධ කරගන්න ඕනි. එහෙම ඒ සිද්ධිය කොහොමද වෙන්නේ කියන එක. එතනදී හැමදේම වැදගත් වෙනවා. ඇහැ කැමරාවක්, ඇහැ ප්‍රතිබිම්බයක්, ටීවී එකේ අර පෙන්නන තිරය වගේ තිරයක් මේ ඇහි ප්‍රසාදය තුල තියෙන්නේ කියන එක. මේ කාරණා ඉතාම වැදගත්. බාහිර ඔබ හිතන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. පුජ්‍යලෙක් ඉන්නවා. මේ කෙනාට ඒ හැඩතලයට එක්කෙනෙක් කියනවා අම්මා කියලා. තව කෙනෙක් කියනවා නැන්දා කියලා. තව කෙනෙක් කියනවා බිරිඳ කියලා. තව කෙනෙක් කියනවා ආච්චි කියලා. දැන් මේ ගෑනු කෙනෙක් ඒ කියන්නේ. එතකොට එයාට එක්කෙනෙක් කියන්නේ එක කෙනා එක විදියට කියන්නේ ඇයි? එකම හැඩතලයේ එකම රූපේ එක්කෙනෙක්ගේ හිතේ තියෙන විඥානයේ සිත එයාව හඳුනගන්නේ අම්මා විදියට. ඒ ස්කන්ධේ ඒ හැඩතලේ විඳීම් කියන්නේ හැඩතලයේ විඳීම්, ඒ දැන ගැනීම සංඥා පෙරමතකයෙන් ගලපීම් හැඩතලයට ඒ සම්මුති නාමයේ එකතු වීම අම්මා වෙනවා. තව කෙනෙකුට ඒ හැඩතලෙම බාහිර ඒ රූපෙම ඒ ධාතුම තව කෙනෙක්ට එයාගේ හිත ඇතුලේ හදාගෙන ඉන්න එයාගේ වේදීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ එයා රූපයක් හදා ගන්නවා ඒ බිරිඳගේ රූපේ කියලා. අර නාමේ ගැට ගහනවා බාහිර අර හැඩතලයට ගැට ගහලා එයා හදා ගන්නවා උපාදාය රූපයක් ඒ බිරිඳ. එයා දකින්නේ චේතනා සිතුවිලි බිරිඳවයි. අර දරුවා දකින්නේ චේතනා සිතුවිලි අම්මවයි. තව කෙනෙක් මේ කෙනාව දකිනවා එකම කෙනාව බාහිර තව කෙනෙක්ගේ විඥානය සකස් වෙනවා. දැන් එතකොට විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේනේ විඥානය එන්නේ. දැන ගැනීමනේ අවසානේ. ඒ වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේ තමයි සිත හැදෙන හැටි. පේන දේ දැකීම
තව කෙනෙක්ට ආච්චි කිව්වේ එයාගේ ඇතුලෙන් තමයි ඔය සම්මුති නාමය ආවේ. දැන් එක්කෙනෙක් අම්මා කිව්වා, එක්කෙනෙක් බිරිඳ කිව්වා, තව එක්කෙනෙක් ආච්චි කිව්වා. එළියේ හිටියේ එක්කෙනාමයි. එකම හැඩතලයයි. දැන් තව කෙනෙක් මේ හැඩතලේ දිහා බලලා එයා කියනවා ඒ නංගි කියලා. එහෙනම් එයාගේ ඒ විඳීම්, හැඳිනීම්, දැනගැනීම්, වේදනා, සංඥා, සංකාර, විඳීම් කියන්නේ හැඩතලේ, සංඥා කියන්නේ පෙරමතකේ, සංකාර කියන්නේ ගලපලා බලනවා, දැනගැනීම අවසානයේ විඥානයේ සිත තමයි දැනගත්තේ අර මොකද්ද කියන එක. එයා කිව්වේ නංගි කියලා. තව කෙනෙක් කියනවා මේකම කෙනාට නැන්දා කියලා. දැන් මේ පස් දෙනා විඥාන පහක් සකස් වෙනවා බාහිර එකම හැඩතලයට. දැන් ඒ බාහිර තියෙන ඒ රූපේ ඇත්තනම් ඒ විඥානේ සත්‍යයක් නම් ඒ බාහිර තියෙන දේ නම් මේ විඥානේ දැනගන්නේ. එහෙනම් මේ පස් දෙනාම දැනගන්න ඕනි එකම කෙනෙක් කියලයි. නමුත් ඒක වෙන්නේ නැහැ. විඥානයේ මායාව බාහිර තියෙන එක නෙමෙයි අපි හිතන දේ දැනගන්නේ කියන එක. අපි චේතනායි, අපි සිතුවිලි දකින්නේ කියන එකට හොඳම උදාහරණය තමයි මේ පස් දෙනාගේ විඥාන පහක් ඇති වෙනවා බාහිර එකම හැඩතලයට. බාහිර එකම හැඩතලයට කොහොමද පස් දෙනෙකුට විඥාන පහක් සකස් වුනේ? ඒකෙන්ම තේරෙනවා මේ විඥානේ බාහිර තියෙන දේ නෙමෙයි දැනගන්නේ. එයා හිතන දේ. ඒකයි විඥානේ මායාවක් කියන්නේ. මේ සිත මායාවක් කියන්නේ. අපි දකිනවා නෙමෙයි අපි හිතනවා. ඔබට පේන හැම දෙයක්ම එහෙමයි. ඔබට ඔය පේන හැම දෙයක්ම ඔය හැම හැඩතලයක්ම ෆෑන් එක, බිත්තිය, මේසේ, පුටුව හැම පුජ්‍යල සංඥාවක්ම, ගස් කොළන් හැම දෙයක්ම බාහිර තියෙන දේ නෙමෙයි ඔබ උපාදාය රූපයක් ඇසුරු කරන්නේ. සිතින් හදාගත්ත රූපයක් ඔබ දකින්නේ. ඒකයි පේනව නෙමෙයි හිතනවා කියලා කිව්වේ. දැන් ඔබ ගලපලා බලන්න. දැන් තව දේවල් මෙනෙහි කරලා බලන්න. දැන් ඔබ ඉස්සරහට එන අරමුණු බලන්න. ඔබට ඔය බෙල්ල හරවනකොට වටපිට පේන. ඔබ හිතින් හිතනවා. පේනව නෙමෙයි හිතනවා. ඒ විඥානේ දැනගැනීම බාහිර තියෙන දේ නෙමෙයි. මෙන්න මෙතනයි රහස තියෙන්නේ, මායාව තියෙන්නේ. ඔබට ඒ කාරණේ ඊටාම පැහැදිලි කියලා අපි හිතනවා. බාහිර තියෙන දේ නෙමෙයි. ඔබ විසින් හදාගත්ත විඥානේ මායාව බාහිර. දැන් බාහිර තියෙන දේ සත්‍ය ඔබට පේනවා නම් හැමෝම කියන්න ඕනේ එක නමයි. එක හැඩතලයයි, එක ධාතු ටිකකට එක නමක්. ඒක වෙන්නේ නැහැ. එක එක්කෙනා තම තමන්ගේ හිතේ හදාගත්ත රූපයි බලන්නේ. ඔබට එළියේ ලෝකයේ ඇත්ත වෙලා තියෙනවා කියන්නේ ඔබ රැවටිලා ඉන්නවා කියන එක. දැන් මේ එළියේ ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැ මේ සත්‍ය දකින්නවනේ. එතකොට යාට තේරෙනවා මම හදාගත්ත දෙයක් තමයි මගේ හිතේ මම බාහිරයි කියලා හිතාගෙන ඉන්නේ. බාහිර තියෙන දේ නෙමෙයි ඇත්තට මේක. එහෙමනම් මේ පස් දෙනාටම එකම විදියට පේනවා. ඒක නිසා තමයි අපි ගිය පාරත් කිව්වේ එළියේ වතුර බෝතලයක් තියෙනවා. දැන් මේ පස් දෙනා මේ වතුර බෝතලේ වතුර බොන්න යනවා. මම බොන්නේ මගේ හිතේ හදාගත්ත වතුර බෝතලෙන් වතුර. අර නන්ද කියපු එක්කේනා, ආච්චි කියපු එක්කේනා, බිරිඳ කියපු එක්කේනා, නංගි කියපු එක්කේනා, අම්මා කියපු එක්කේනා. මේ පස් දෙනා එකම එළියේ හැඩතලයට නම් පහක් කිව්වා. එහෙමනම් වතුර බෝතලේ මේ පස් දෙනා දකින්නේ ඒ විඥාන ඒ විදියටම තම තමන්ගේ හිතේ හදාගෙනයි. ඒකයි අපි කිව්වේ හිතේ තියෙන වතුර බෝතලෙන් බොන්නේ කියලා. අපිට ඔබට පෙන්වන්න ඕනුනේ සෝවාන් මාර්ගඥානෙ ලබන්නේ මෙන්න මෙහෙමයි. මේ තමයි ප්‍රතිපදාව. ඔබ එදිනෙදා ආර්යකාන්ත සීලේ රකින්න ආකාරය.
ගොඩක් අය ධර්මයේ දේශනා කරනවා. ස්කන්ධයේ උදේවැය දකින්න කියනවා. ස්කන්ධයේ දකින්න කියනවා අනිත්‍ය. උපාදානයේ උදේවැය දකින්න කියනවා. උපාදානස්කන්ධයේ මිදින සීලය ආරේකාන්ත සීලය කියනවා. ගොඩාක් නම් කියනවා. හැබැයි ඒ ඔක්කොම පොත්වල තියෙන්නේ. පොතෙන් නිවන් දකින්න බෑ. ඔබ එන්න ඕනි ඔබ ජීවිතේට. ඔබ ජීවිතය තුළින් ධර්මය දකින්න ඕනි. ඔබේ තුළින් ඔබේ සිත තුළින් දැකලා සිතින් මිදුනොත් තමයි ඔබ සෝවාන් වෙන්නේ. පොත පාඩම් කළා සෝවාන් වෙන්නේ නැහැ. ඔන්න ඔතනයි ගැඹුරු තැන. දැන් ඔබ මේ ආත්මෙදිම නිවන් දකින්නවා. අපි ඔබට ප්‍රතිපදාව පෙන්නනවා, කරන හැටි පෙන්නනවා, කරන්න ඕනි දේ කියනවා. ඒ විදිහට කරගෙන යනකොට ඔබ නිවන් දකින්න බව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන බවකුත් අපි කියනවා. ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් ඔබට ඒක අපි කියන්න අවශ්‍ය නැහැ ඉන්නහට. ඒකයි විය යුත්තේ. දැන් පොතේ තියෙන වචන වලින් කොහොමද මේ කතාව කියන්නේ? ස්කන්ධයේ උදේවැය දකින්නවා කිව්වට තේරෙනවද? දැන් ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ඕකට. මේ මොහොතේ ස්කන්ධය සකස් වෙනවා. ඒ අනුවයි විඥානය සකස් වෙන්නේ. ඒ අනුවයි දැන ගැනීම එන්නේ. ඒ අනුවයි ඔබ කියන්නේ එතන ඉන්නේ අම්මා කියලා. තව කෙනෙක් එයාගේ ස්කන්ධය සකස් වෙනවා. ඒ සකස් වෙන ස්කන්ධය අනුව විඥානය දැනගන්නවා. එතකොට එතන ඉන්නේ බිරිඳ කියලා කියනවා. ඒ කෙනා. තව කෙනෙක්ගේ හිතේ ස්කන්ධය සකස් වෙනවා. ඒ වින්ද ඒ ස්කන්ධය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. හැඩතලය තමයි වින්දින්නේ. ඒ වින්ද හැඩතලයට එයාගේ එනවා සංඥා පෙරමතකේ නම. ඒ සම්මුති නාමය. ඒ අනුව එයාට ඒ හැඩතලයට තියෙන සම්මුති නාමය තමයි නංගි. ඒ නංගි කියන හැඩතලේ ඊට පස්සේ එයාගේ ඒ ගලපලා බලලා එයා දැනගන්නවා නංගි කියලා. එතකොට විඥානයේ සිත සකස් වෙන්නේ නංගි. මේ විඥානයේ සිත සකස් වෙන්නේ ඒ ස්කන්ධය කියන්නේ 아무තු කතාවක් නෙමෙයි. විඳීම් හැඳිනීම් දැනගැනීම තමයි ස්කන්ධය කියන්නේ. එතකොට ඒ හැඩතලේ ඉස්සරහා එනකොට ඒ වර්ණයේ හැඩතල ටික එනකොට සිත ඇතුලෙන් එනවා පෙරමතකයෙන් ගලපපු නාමේ බිරිඳ කියලා. තව කෙනෙකුට එනවා ආච්චි කියලා. තව කෙනෙකුට එනවා නැන්දා කියලා. තව කෙනෙක්ට එන කෙනා අම්මා. දැන් එළියේ එකම කෙනා නම් මේ 5 දෙනෙක්ට දැනගැනීම් 5ක් එන්නේ කොහොමද? විඥාන 5ක්. සිත් 5ක් උපදින්නේ කොහොමද? ඒ එළියේ තියෙන කෙනා මේ කෙනෙක්වත් දන්නේ නැහැ. හැමෝම දන්නේ තමන්ගේ හිතේ තියෙන උපාදාය රූපේ නැත්තම් සිත මේ පේනවනේ මේ හිතනවා කිව්වත් හරි. ස්කන්ධය කියන්නේ හිතනවා කියන එක. ඇත්ත ස්කන්ධයේ උදේවැය දැකීම තමයි නිවන් මඟ. ඇත්ත උපාදානය කියන්නේ ඒ අල්ලගත්ත රූපේ. උපාදාය රූපේ අල්ල ගන්නවා. එතකොට ඒකම තමයි ස්කන්ධයේ උදේවැය දකින්න කියන්නේ. ඒකම තමයි ආර්යවරු කියන්නේ නාමයේ රූපේ දැන් නිසා තමයි මේක එන්නේ. මේ නාමය කියන්නේ හිතේ හැදෙන පෙරමතකයෙන් එන එක. වේදනා සංඥා චේතනාපස්ස මනසිකාරය කියලා වචන පොතේ තිබුණාට ඔබට ප්‍රායෝගිකව එන්නේ පෙරමතකයෙන් එන නාමය. ඒක ගැට ගන්නවා බාහිර තියෙන හැඩතලයට. ඒකයි රූපේ නාම රූප ගැට ගැහෙනවා කියන්නේ. එතකොට මේ ගැට ගැහිම ඔස්සේ විඥානය දැනගන්නවා කියන එකයි නාම රූප පත්‍ය විඥාන. දැන් නාමය රූපයයි දෙක මේ විදිහට ඇත්ත දැකලා ලියා ගන්න එකට තමයි කියන්නේ මොකද්ද? ආර්යවරු කියලා. ආර්ය කෙනෙක් වෙන්නේ දැන් මෙතන පුජ්‍යලයක් හම්බ වෙන්නේ අතන මේක සිත හැදෙන හැටි දකින්නකොට ඒ දකින්න බව පමණයි. දුටු කෙනෙක් දැන් ඔබට හම්බ වෙන්නේ නැහැ. මේ කතාවේ දුටු දෙයක් දුටු කෙනෙක් හම්බ වෙන්නේ දුටු බවක් පමණයි තියෙන්නේ. මේ සත්‍ය දකින්න කොටයි උතන්ට එන්නේ. දැන් ඔබ මෙතනදී ඔබ දකිනවා මේ එළියේ තියෙන කෙනා නෙමෙයි තම තමන්ගේ හිතවල හදාගන්න රූපේ බලන්නේ කියලා. බෝතලයක් තිබ්බොත් එකම වතුර බෝතලෙන් නෙමෙයි වතුර බොන්නේ. 5 දෙනා වතුර බෝතල් 5ක්
තම තමන්ගේ හිතේ හදාගෙන වතුර බොනවා. එතකොට අපි උපාදාය රූපයක් ඇසුරු කරන්නේ බාහිර නෙමෙයි කියන එක තනින් මිදෙන්න ඕනේ. බාහිරෙන් මිදෙන කෙනා සෝවාන් මාර්ගඥානෙයි යන්නේ. ඒ කෙනාට නැවත උපදින්නත් හේතු වෙන්නේ නැහැ අවසානයේ බාහිරෙන් සම්පූර්ණයෙන් මිදුණොත්. හැබැයි එතනට යන පාර තියෙනවා. ඉස්සල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ කලබල වෙන එක නෙමෙයි. ඉස්සලම එකින් එක ලියා ගන්න ඕනේ මේ සිත එන තැන තමන්ගේ හිතේ තියෙන උපාදාය රූපෙමයි ඇසුරු කරන්නේ. හිතමයි අපි දකින්නේ. අපි පේනවා නෙමෙයි හිතනවා. එතනට එන්න ඕනේ. දැන් ඔබ අපි කිව්වා පුංචි ළමයෙක් අපි ගිය පාර දේශනේ තමයි මේ පාර අපි ගොඩක් ලිහලා පෙන්නන්නේ. මොකද මේ ප්‍රායෝගික පැත්තයි අපි කතා කරන්නේ. අපි ඕන තරම් පරයාය කතා කරලා තියෙනවා. අපි ඔබට අහන්න පුළුවන් මේ පරයායේ තියෙන දේවල් අහලා ඔබට ඒ පරයාය දැනගන්න පුළුවන්. නමුත් දැන් ප්‍රායෝගිකව ඔබ පුහුණු වෙන්න ඕනි මේ මග. ඔබ නිවන් දකින්න ඕනි. ඔබ නිවන් දකින්නවා මේ ආත්මෙදිම. අපි ඔබට ඒ පාර දෙනවා. අපි ඔබට ඒ පාර පෙන්නනවා. ඔබ සෝවාන් වෙනවා මේ ආත්මෙදිම. සෝවාන් මාර්ගඥානෙ තමයි අපි මේ පෙන්න යන්නේ දැන්. ඔබ ආයි දුගතියක වැටෙන්නේ. ඔබ දුකින් මිදෙන මඟ අපි ඔබට පෙන්නනවා දැන්. ඔබ කොහොමද දුගතියට වැටෙන්නේ? ඒක වෙන්නේ අපි මේ දේශනාත් අපි ඇත්තටම අපි මේ කරන කටයුත්ත මහා පුණ්‍ය කටයුත්තක්. මේ සත්වයා සතර දුකින් මිදෙන ප්‍රායෝගිකවම මේ කියන්නේ මේ මොහොතේම ඔබ සුගති පරායන වෙන මාවත ඔබට පෙන්නනවා හෙලි කරනවා. ඔබ දුකින් මිදෙනවා. ඒක ඒකාන්තයි. ඔබ මේ ආත්මේ මේ සෝවාන් මාර්ග තමයි ඔබ දකින්නේ දැන්. මේ ප්‍රතිපදාව අපි පෙන්නන ඔබට කළ යුතු දේ. ඔබ හිතනවා නම් නෑ මං අත් දෙක තියාගෙන භාවනා කරන එකමයි කරන්න ඕනේ. අබ්බැහි වෙන්න එපා ඒවට. එවන් සෝවන් වෙන්නේ අපි ඒව තමයි ගොඩාක් කාලයක් කරේ. අපි ඒවෙන් නොවුණු නිසා අපි ඇත්ත හොයාගෙන යගෙන අපි ගොඩාක් පීරලා අපිට ගොඩාක් අපි මේක පුහුණු වෙලා අපි මේ තුලින් අපි මේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ කතා කරන්නේ. අපි දැන් මේක දකිනවා. අපි ලෝකේ සත්‍ය දකිනවා. ඒ සත්‍ය ඔබට දකින්න අපි පෙන්නනවා. මේක පොතක් නෙමෙයි, පොතකින් බලලා කියන දේකුත් නෙමෙයි. මේ ඔබ මාවතට ඔබට ඔබේ සිත ලෝකේ ඇත්ත පෙන්වන්න අපි කියලා දෙනවා. පුංචි දරුවෙකුට අර අතින් අල්ලලා අකුර ලියන්න කියලා දෙනවා වගේ අපි මේක ඔබට කියලා දෙන්නේ. ඔබ පුංචි මේ මාවතේ ධර්ම මාර්ගය තුල ඔබ ලදරුවෙක්. ඒකයි ඔබ අර පොත් ටික බල ඒවැ වචන පස්සේ දුවන්නේ. අපි ඉස්සෙල්ලා ඒවා දැනගන්නත් ඕනි තමයි. නමුත් අපි එන්න ඕනි ප්‍රායෝගිකව අපි මේ කටයුත්තට බහින්න ඕනි. අපි අපේ සසර දුකෙන් මිදෙන්න ඕනි. මේ අපේ ජීවිතේ කතාව. මේක නිකන් විෂයක් නෙමෙයි. මේක පොතක අධ්‍යාපනයක් නෙමෙයි. මේ අපේ ජීවිතේ. මේ අපි මැරෙනවා. ඔබට මරණයක් තියෙනවා. ඔබ දුකට වැටෙනවා. ඔබ අඬනවා. ඔබට බෑ ගැලවෙන්න. ඔබ දුක් විඳිනවා. එහෙනම් ඔබට විසඳුමක් ඕනි. ඔබට සදාතනික සුවයක් ඕනි. ආයි මේ හද hina වෙලා හෙට අඬන්න නෙමෙයි. හැමදාම hina වෙන එකක් ඕනි. අන්නේ පරම සත්‍ය ඔබ දැනගන්න ඕනි ඒකට. එහෙනම් ඔබ ඒක ජීවිතය තුළින් දකින්න ඕනි. ඒ ලෝකයේ ඇත්ත දකින්න ඔබගේ ධම්ම චක්කුසේ අවදි කරන්න ඕනි. ඔබගේ වැහිලා තියෙන ඔබ අන්ධයි. ඔබට ලෝකේ පේන්නේ නැහැ. ඔබ හිතනවා මේ එළියේ තියෙන දේ ඇත්තයි කියලා. ඔබ අන්ධ වෙලා රැවටිලා ඉන්නේ. ඔබ දැන් ඔබගේ ඇත්ත දකින්න ඇහැ ඔබගේ ඇතුළාන්තෙම තියෙනවා. ඒක අවදි කරන්න ඕනි. ඒ ඇස් අරින්න ඕනි. ඒ මහා නුවණ අවදි කරන්න ඕනි. ඒ ධම්ම චක්කුසේ පහළ වෙන්න ඕනි. එතකොට ඔබ අන්ධභාවයෙන් මිදෙනවා. නැත්නම් ඔබ අන්ධෙක් වගේම ඉඳලා අන්ධෙක් වගේම මැරලා යනවා. ඔබ කවදාත් ලෝකේ ඇත්තක් දකින්නේ නැහැ.
පව්. ඔබ මහා අසරණයි. ඒකයි ඔබ අඬන්නේ. ඒකයි ඔබ මරබියේ ඉන්නේ. ඔබට මරණයක් තියෙනවා. ඔබ බයෙන් ඉන්නවා. ඔබ බීතියෙන් ඉන්නවා. අසනීපයක් වුණාම බයයි. ලෙඩ වුණාම බයයි. ඇයි ඔය? ඔබ ලෝකයේ ඇත්ත දකින්න නැති නිසා. ඔබ රැවටිලා ඉන්න නිසායි ඔබ එකපාරටම බය වෙලා ඉන්නේ. එහෙම වෙන්නේ මේ සත්‍ය දැක්කම. වෙනදා විදිහටම hina වෙලා ඉන්නවා. වෙනදා විදිහටම වැඩ කරනවා. වෙනදා විදිහටම කටයුතු තියෙනවා. ඒව වෙනස් වෙන්නේ නැහැ. නමුත් අතුලාන්තයේ ඔබේ අධ්‍යාත්මය තුළ ඔබගේ සිත තුළ ඔබ ඇත්ත දකින ඇහැක් අවදි වෙලා ඔබ ලෝකයේ ඇත්ත දකිනවා. එතනයි වෙනස තියෙන්නේ. එතනයි ඔබ අඬන්නේ. අනිත්‍ය අඬන තැන ඔබ අඬන්නේ නැහැ. අනිත්‍ය වැළපෙන තැන ඔබ වැළපෙන්නේ නැහැ. අනිත්‍ය කඳුළු සලාගෙන දරා ගන්න බැරුව වේදනාවෙන් පසු වෙන තැන ඔබ සැහැල්ලුවෙන් ඉන්නවා. ඔබ මහා සුවයක් විඳිනවා. ඔබට පුංචි දෙයක් ඇති සතුටු වෙන්න. මහා සාගරයක් වගේ දුක් විඳින්න ඕනේ. ඔබ ජීවිතේ වෙනස් විදිහට දකිනවා. ඒක තමයි ධම්මචක්කුසේ අවදුනාම ඔබට ලැබෙන දායාදේ. ඒ සාන්ත ප්‍රනීත සුවය. ඒ ලෝතුරු සුවයයි ඔබට ටික ටික දැනෙන්නේ. දැන් ඔබ මේ සත්‍ය දකින්න තාක් ඔබට මේ දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔබ සත්‍ය ලෝකේ දකින්න ඕනි. අපි කිව්වා ගිය පාර දේශනේ පුංචි දරුවා විභාගයට උත්තර ලියන්නේ එළියේ තියෙන ප්‍රශ්න ටිකට නෙමෙයි. එයාගේ හිතේ ප්‍රශ්න හදාගෙනයි එයා උත්තර ලියන්නේ කියලා. අන්න ඒක තමයි ඇත්ත. එළියේ තියෙන බෝතලෙන් වතුර බිව්වෙත් නෑ. අපි හිතේ තියෙන වතුර බෝතලෙන් බිව්වේ. එළියේ තියෙන හැඩතලේ නෙමෙයි ඇත්තටම අපි හිතේ හිටියේ හැඩතලයට නාමය ආවේ. අපි මේ 5 දෙනෙක්ම හැමතිස්සෙම උදාහරණයට ගන්නවා. එතකොට තමයි ඔබට දැනෙන්නේ මේ කතාව. එළියේ එකම රූපයක් තියෙනවා. එක්කෙනෙක් අම්මා කියනවා. එක්කෙනෙක් ආච්චි කියනවා. තව එක්කෙනෙක්ට බිරිඳ. තව එක්කෙනෙක්ට නැන්දා. තව එක්කෙනෙක්ට ආච්චි. තව එක්කෙනෙක්ට අම්මා. දැන් මේ 5 දෙනාගේ හිතවල විඥාන 5ක් තියෙන්නේ. තම තමන්ගේ හිතේ තම තමන්ගේ සිතුවිල්ලේ බාහිර තියෙන රූපේ නෙමෙයි. එයා හිතන දෙයි තියෙන්නේ. රූපයට අදාළ නැහැ. බාහිර තියෙන හැඩතලයට අදාළ නැහැ ඔබ හිතන දේ. ඔබ ජීවත් වෙන්නේ ඔබ හිතන දේත් එක්කයි. අර කෙනා ජීවත් වෙන්නේ ආච්චිත් එක්ක. අනිත් කෙනා ජීවත් වෙන්නේ අම්මත් එක්ක. අනිත් කෙනා ජීවත් වෙන්නේ නැන්දත් එක්ක. අනිත් කෙනා ඒ හැඩතලයේම ඇසුරු කරමින් ජීවත් වෙන්නේ බිරිඳත් එක්ක. ඇත්තටම දැන් එළියේ ඉන්න කෙනා කවුද? ආච්චිද? අම්මද? බිරිඳද? නැන්දද? දුවද? එළියේ ඉන්න කෙනා නෙමෙයි ඔය එක්කෙනෙක්වත්. තම තමන්ගේ හිතවල හදාගත්ත කෙනයි දැන් තම තමන් ජීවත් වෙන්නේ. අනිත් හැම දෙයක්ම ඔහොම ගලපන්න. ඔබට කෙනෙක් බනින්නාවත් ඒ කෙනා එළියේ ඉන්න කෙනා නෙමෙයි. ඔබේ හිතේ තියෙනවා දත්ත. හිතේ තියෙනවා පෙර මතකයේ සංඥාවට ගලපලා ඒ නාමය එන්නේ. ඒක බාහිර හැඩතලයට ගැට ගැහුවොත් තමයි නාම රූප ගැට ගැහෙන්නේ. එහෙම වුණොත් තමයි සිතේ ඉන්නේ ඔය ඉන්නේ හතුරෙක් කියලා. ඇත්තටම ඔබට හතුරෙක් තව කෙනෙක්ට මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ යාළුවෙක් එක්ක ගමනක් යනවා කියලා. මගදී හම්බ වෙනවා කෙනෙක්. එක්කෙනෙක් කියනවා අරයා මට හොඳ මිනිස්සෙක්. එයා මට ගොඩාක් උදව් කළා තියෙනවා. එයා මගේ යාළුවෙක් කියලා. අනිත් කෙනා කියනවා වාට පිස්සුද? ඒ මිනිස්සයා හරි නපුරුයි. මට දවසක් මෙහෙමත් කළා. මට එයා මගේ ජීවිතේට ඇහැට පේන්න හොඳ නැති මට හතුරෙක් එයා කියලා. කෙනෙකුට හතුරෙක් එනවා. තව කෙනෙකුට මිතුරෙක් එනවා.
මේ දෙන්න එකට යනවා. ඉස්සරහින් එන කෙනාට එක්කෙනෙක් hina වෙලා අතට අත දෙනවා යාළුවෙක් විදිහට. අනිත් කෙනා කනට ගහන්න වගේ කේන්තියෙන් රවනවා. දැන් එළියේ තියෙන රූපේ නෙමෙයි අපි ඇසුරු කරන්නේ. අපේ හිතේ තියෙන දේ. ඇත්තටම අපි පේනවා නෙමෙයි හිතනවා. අපි මේවා ලියා ගන්න ඕනි. ලෝකයේ ඇත්ත දකින්න ඕනි. හැම එකම ඔබ දකින්න ඕනි ওই විදිහට. දැන් ඔබ බුදුන් වඳිනවා. දැන් එතකොට එළියේ තියෙනවා මැටි රූපයක්. දැන් ඔබ වඳිනවා මැටි රූපෙට. ඇත්තටම දැන් අතන හිටපු අර කියපු හැම දෙයක්ම ඔබ ගැලපුවොත් මෙතනට ඔබට තේරෙනවා එළියේ තියෙන මැටි රූපෙට නෙමෙයි වඳින්නේ හිතේ තියෙන රූපෙට කියලා. එතකොට ඔබ වැඳලා තියෙන්නේ ඔබේම හිතට. දැන් විපාකයක් තියෙනවා නම් තියෙන්නේ Tamanටමයි. ඔබ වඳින්නේ ඔබටමයි. ඔබ මොනවා හරි දෙයක් එළියේ දානයක් දුන්නත් ඒක දෙන්නේ ඔබටමයි. ඔබ හොරකම් කරොත් හොරකම් කරන්නේ ඔබේම ස්කන්ධ වලින්. දැන් පොතේ තියෙන විදිහට නම් ඒකට කියන්නේ ස්කන්ධ. නමුත් ඔබ හිතන නිසා ඔබේ සිතුවිල්ල ඔබේ හිතේ තියෙන කෙනා හිතේ තියෙන දේ ඔබ පරිහරණය කරන්නේ. ඒ කියන්නේ එළිය නෙමෙයි හිතනවා. පේනවා නෙමෙයි හිතනවා. පේනවා නෙමෙයි හිතනවා. ඒකයි චිත්තේන නියති ලෝකේ කිව්වේ. මේ ලෝකය හැදෙන්නේ කෙනාගේ හිතේ කියලා කිව්වේ ඕකයි. අපි එළිය ගැන ඒ වුණාට හැමතිස්සෙම අපි එළියට යනවා. අපි ඒ නිසා අපිට වරදිනවා. අපි රැවටෙනවා. ඒ නිසා අපිට දුකමයි උරුම වෙන්නේ. අපි සත්‍ය මග අරිනවා. අපි සත්‍ය දකින්න ඕනි. මග අරින්න නෙමෙයි. සත්‍ය අපි දැකලා අවබෝධ කරගෙන යන්න ඕනි. ඒ ගමන තමයි නිවැරදිව ඔබ අන්ධෙක් වගේ ජීවත් වෙනවා නෙමෙයි. ඔබට දැන් ඇස් පේනවා. ඔබ ලෝකයේ ඇත්ත දකිනවා. ඔබ ඇත්ත දකිනවා නම් ඔබට මේ ලෝකේ ගැටලු නැහැ. මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ කිසිම. අයියේ. දැන් එළියෙන් කිසිම දෙයක් ඔබට කරන්න බෑ. ඔබ එළියෙන් මිදෙනවා. ඒ කියන්නේ රූපයෙන් මිදෙනවා. රූපේ පරජානාති. ඔබ රූපය අවබෝධ කරනවා. රූපය අනිත්‍යයි කිව්වේ ඕක නිසායි. අනිත්‍යයි කිව්වේ දැන් රූපේ ඇත්තටම ඇත්තද එළියේ තියෙන නෑ. අන්න ඒකයි අනිත්‍යයි කිව්වේ. දැන් මේක හරි පුදුම හිතෙන කතාවක්. රූපේ ඇත්ත දැක්කමයි අනිත්‍ය වෙන්නේ. ඔබ අනිත්‍යයි කියලා හිතුවට අනිත්‍ය වෙන්නේ නැහැ. ඔබ හිතන අනිත්‍ය නෙමේ ධර්මයේ තියෙන්නේ. අපි ගොඩාක් වේගෙන් කාරණා පැහැදිලි කරපු නිසා ගිය දේශනවල සමහර අයට වැටහෙන්නේ නැහැ. සමහර අයට ඒ තැනට දියුණුව කෙනාට වැටහෙනවා. නමුත් අර අපි අද කතා කරන්නේ මේ ඇත්තටම ගොඩක් පල්ලෙහාන් ඉන්න අයටයි. ඒ වේගෙන් කිව්වට තේරෙන්නේ නැති අයට. බොහොම සරලව මේක එකින් එක ගලපලා දෙන්න ඕනේ. ඒක නිසායි අපි මෙහෙම කතා කරන්න හිතුවේ. දැන් ඔබ බාහිරේ මිදිලා රූපේ මිදිලා නාමයේත් එක්කලා සිත ඇතුලේ දකින්න චිත්තේන නියති ලෝකේ. හැබැයි මේ ලෝකේ හැදෙන්නේ ඇත්තටම ආයතන 6. ඇස, කන, දිව, නාසය, කය, මන. අරමුණු එන්නේ මේ හරහා. දැන් ඔබට එන්නේ රූපයක් කියලා අපි කිව්වා. අපි ඊගාට ගමු ශබ්දයක්. දැන් ශබ්දයක් එනකොට ඒ ශබ්ද කපුටගේ ශබ්දයක් කිව්වේ. එළියෙන් කිව්වේ නෑනේ. ඔබ හිත ඇතුලේ තියෙන්නේ මේ කපුටෙක් කියලා. ඔය කෑ ගන්න කපුටෙක්. ඔබට සද්දයක් ඔබට ඇහෙනවා. එතකොට ඔබ නාමය කියනවා. දැන් අර කලින් අපි රූපේ ගැන කියනකොට
දැන් කවුරු හරි කිව්වොත් දැන් එළිය අපි හිතමු දැන් අර අම්මා කිව්වා කියලා අර ඊටපු හැඩතලයට කවුරු හරි කියනවා දැන් එක්කෙනෙක් කියනවා අර 5 දෙනාගෙන් මම අම්මත් එක්කගෙන යනවා කියලා. දැන් අර 5 දෙනාට මොතන අම්මා කෙනෙක් නැහැ. මෙයාට අම්මා කෙනෙක් ඉන්නවා. අනිත් 4 දෙනාට වෙන වෙන නම් තියෙන්නේ. ඒතර මෙයා දැන් අම්මත් එක්ක යන්න හදනවා. ඒතර අනිත් 5 දෙනා කියනවා ඔබ අම්මව අරන් යන්න. හැබැයි ඔය හැඩතලේ තියලා යන්න මොකද ඔතන අපිට ඉන්නේ අම්මා නෙමෙයි. දැන් යා ධාතුව ඒ කියන්නේ හැඩතලේ තියන්න ඕනි. එයාගේ අම්මා ඔයා අරන් යන්න ඕනි. දැන් කොහොමද එයා අම්මව අරන් යන්නේ? එතන ඉන්න කෙනාව අරන් යන්නේ නැතුව. දැන් එයාව අරන් යන්න බෑ. ඇයි ඒ? අනිත් 4 දෙනාට එතන ඉන්නේ එක්කෙනෙක්ට බිරිඳක්. තව එක්කෙනෙක්ට නැන්දා. තව එක්කෙනෙක්ට දුව. තව එක්කෙනෙක්ට එයා ආච්චි. දැන් මෙයාට අම්මා. දැන් එළියේ ඉන්නේ එකම කෙනා. දැන් මෙයාට කියනවා අනිත් 4 දෙනා ඔයාගේ අම්මා ඔයා අරන් යන්න. හැබැයි අපේ ඔතන ඉන්න එක්කෙනාව තියලා යන්න. එතකොට මෙයා යන්න ඕනි අම්මව අරගෙන. හැබැයි අර හැඩතලේ අරන් යන්නත් බෑ. අර ධාතු අරන් යන්න බෑ. ඔය දැන් ඔය තියෙන ශරීරයට ධාතු කියලානේ කියන්නේ. අතරමහා ධාතු කියලානේ කියන්නේ. දැන් ඕක අරන් යන්න බෑ. මොකක් හරි එකක් කියන්න එපා. දැන් මෙයාට සිද්ධ වෙනවා හිත හදාගෙන තමන්ගේ හිතේ ඉන්න අම්මත් එක්ක යන්න. ඇයි ඒ? අරව අරන් යන්න බෑ. ඇයි ඒ? තව 4 දෙනෙකුට එයා අයිතිවාසිකම් කියන. ඔන්න ඕකයි ඇත්ත කතාව. ඔබ ජීවත් වෙන්නේ ඔබ අකමැති වුණත් නැතත් ඔබේ හිතේ ඉන්න කෙනත් එක්කයි. ඔබ ඔක්කොම කරලා තියෙන්නේ ඔබේ හිතටයි. සමහර විට ඔබ හිතන හැමදේම ඔබම තව ටිකක් මෙනෙහි කරොත් ඔබට තේරෙයි ඔබ හිතන්නේ ඔබ ගැනයි. ඔබ බලන්න මල ගෙදරක කෙනෙක් අඬනවා. එයා අඬනවා එයා ඉන්නකොට කරපු දේවල් කිය. මට කැව්වා මට මේවා කරා මට ඉස්කෝලේ යවුවා මට වියදම් කරා මේවා ඒ කරපුවා තමයි කියන්නේ. දැන් එයා මැරුණානේ. ඉතින් එයා කරපුවා කිය අඬන්නේ මෙයාට දැන් තියෙන්නේ මේවා දැන් එයාට ආයි කරන්න කෙනෙක් නැති වෙච්ච තණ්හාව තියෙන. ඒක මෙයා අඬන්නේ මෙයා ගැන හිතලා. එයා ගැන හිතලා නෙමෙයි. දැන් එයා දුක් විඳලා තියෙන්නේ සෑහෙන. එයා පව්. ගියේ එකම හොඳයි කියන්න ඕනේ නේද? නමුත් මෙයා එහෙම කියන්නේ මෙයා කියන්නේ අනේ මට මේවා කරා අනේ මට මෙහෙම කරා අනේ මට මෙහෙම කරා මට කෑවුවා මම ඉස්කෝලේ යවුවා මම මේවා කරා මට වියදම් කරා. නමුත් එයා සෑහෙන දුක් විඳලා ඔය කියන විදියට. එයා පව් කියලා අපිට හිතෙන්නේ. නමුත් මෙයා අඬනවා දැන් මෙයාට මේව කරා කියලා. එතකොට මෙයා අඬන්නේ මෙයා ගැන හිතලා. එයාගේ හිතේ ඉන්න කෙනා හිතේ තිබුණු විදිහට එයා ගැන හිතලා යන්නන්නේ. එයා එළි ඉන්න එක්කෙනා ගැන නෙමෙයි යන්නන්නේ. එයාගේව කියන්නේ නැහැ. එයාගේ පැත්ත දකින්නේ නැහැ. එයා දකින්නේ මෙයාගේ පැත්ත. තව එක්කෙනෙක් අඬයි ඔය කෙනාම අනිත් එක්කෙනාට කවුද? ආච්චි. තව එක්කෙනෙක්ට කවුද? බිරිඳ. එතකොට මේගොල්ලෝ අඬන්නේ මොනවා කියලාද? ඔබ හිතන්නේ. අරයා කියන්නේ බිරිඳ කරපුවා. අරයා කියන්නේ ආච්චි කරපුවා. අරයා කියන්නේ නන්ද කරපුවා. අරයා කියන්නේ අම්මා කරපුවා. දැන් අඬන්නේ තම තමන්ගේ හිතේ ඉන්න එක්කෙනාගේව කිය. එළියේ මලකඳ වෙනයි. මලකඳට ඒ කිසි කතාවක් නෑ මේ එක්කෙනෙක්ගේවත්. මේගොල්ලෝ තම තමන්ගේ හිතේ ඉන්න අය කිය අඬනවා. දැන් ඔබම හිතන්නකෝ ඔබ මෙච්චර කාලයක් ඇත්ත දැක්කනම් දැනුත් ඔබ ඇත්ත දකින්න ඕන. ඕක තමයි ඇත්ත. අපි බාහිරට ගැට ගැහුවට පළක් නැහැ. ඇත්තටම අපේ විඥානේ අපේ සිත හැමතිස්සෙම අපේ බාහිරත් එක්ක නෙමෙයි ඉන්නේ. අපි හිත ඇතුලේ හදාගත්ත උපාදාය රූපයක් එක්ක ඉන්නේ. ඒකට තමයි අපි හිත හදාගෙන හිත ඇතුලේ පේනවනේ මේ හිතනවා කියන්නේ ඒකයි. ඒකයි බුදුන් වහන්සේ මේ සූත්‍රය හොඳට පෙන්නන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. ඒ කියන්නේ සිත ඇතුලේ හදන සියලු මේ සිතුවිලි අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්තා යදා පඤ්ඤාය පස්සති. මේ හිතේ හැදෙන මේ රූපේ තමන් ඇසුරු කරන්නේ. ඒක යථා භූත ඥාණයෙන් යථා තත්ත්වය දකින්න ඕනේ.
අති නිබ්බන්ති දුක්ඛේ අන්න ඒකයි දුකෙන් මිදෙන මග. බාහිර කෙනෙක් නෙමෙයි අපි ඇසුරු කරන්නේ. අපි ඇසුරු කරන්නේ අපේ හිතමයි. අපි හැමතිස්සෙම උපාදාය රූපයක් එක්ක අපි ඉන්නේ අපේ හිත ඇතුලේ. අපි ඉන්නේ එළියේ නෙමෙයි. අපි එළියේ සාධකයක් කරගෙන විතරයි. අපිට කවදාවත් එළියට යන්න බෑ. අපි ඔබට චිත්තානුපස්සනාවේදීත් පෙන්නවා තිබා එන්නේ හිතට. හැබැයි කවදාවත් හිතට වතුර බොන්න බෑ කියලා. ඔය ඔක්කොම කියන්නේ එකම කතාව. දැන් තිබා එන්නේ හිතටනේ. දැන් ඔක පළවෙනි වතාවට හරි ආනවා නම් පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. දැන් තිබා එන්නේ හිතට. දැන් හිතට පුළුවන් ද වතුර බොන්න? හිතට කවදාවත් වතුර බොන්න බෑ. කවුද දැන් වතුර දානවා විතරයි කටට ඒක යනවා බඩට ආමාශයට ඒක යනවා පිටිපස්සෙන් එළියට. දැන් හිත කියනවා මං තිබායි වතුරක් බිනෝ. හිතට කවදාවත් එළියට යන්න බෑ. මෙන්න මේකයි අපේ හිතේ ඇත්ත කතාව. අපි හිත ඇතුලේ දරුවක් ඉන්නවා. හිත ඇතුලේ ඒක තමයි අපි අර ගිය පාර අපි කිව්වේ රුවන්වැලි මහා සෑය ගාවට ගිහිල්ලා රුවන්වැලි මහා සෑය ගාව වැඳගෙන S2 පියාගෙන මෙයා ගාත කියනවා. දැන් හිත ඇතුලේ මෙයා හිත ඇතුලෙන් S2 පියාගෙන රුවන්වැලි මහා සෑය ඇස්සරලා බලනවා මේ තියෙන්නේ හැඩතලේ දැක්කා. ඊට පස්සේ S2 පියාගෙන මෙයා ගාත කියනවා. මොකද දැන් හිතේ තියෙනවා රුවන්වැලි සෑය. දැන් මෙයා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අර විදියටම මෙයා ගාත කියනකොට ඔන්න මතක් වෙනවා රුවන්වැලි සෑය අර දැක්ක එක ඒ විදියටම ආයෙ S2 පියාගෙන හිත ඇතුලේ ඒ විදියටම ගාත කියනවා. දැන් රුවන්වැලි මහා සෑය ගාවට යන්න ඕනේ නෑනේ රුවන්වැලි මහා සෑය වඳින්න. ඒත් වඳින්නේ හිත ඇතුලෙන්නේ. දැන් ගෙදර ඉඳන් වැන්දත් වඳින්නේ හිත ඇතුලෙන්නේ. අපිට කවදාවත් බාහිර හම්බ වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ මනෝ ලෝකෙක. ඒකයි මනෝපුබ්බංගම ධම්මා කියලා මේ බුදුන් වහන්සේ අපි ධර්මයේ ගණන් ගන්නෙ නෑ. ධර්මයේ හැමතැනම බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා. මනෝපුබ්බංගම ධම්මා කියන්නේ ඒ නිසයි. අපි මනෝමය ලෝකයක ජීවත් වෙනවා. අපි බාහිර අපි බොරුවට සාධක කළා විතරයි. අපි රැවටුනොත් මොකද වෙන්නේ? අපි හිතනවා අනේ අපේ දරුවා මැරුණානේ බලන්නකෝ කියලා අඬනවා. නමුත් හිතේ ඉන්න දරුවයි මැරලා තියෙන්නේ. මේවා තවත් පෙන්වන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් රට යනවා. රට ගිහිලා කෝල් එකක් දීලා කියනවා. බලන්නකෝ මෙහෙම වුණානේ. එයා මැරුණයි කියලාත් කියන්න පුළුවන්. එතකොට මෙයා මෙහෙ අඬනවා. මම දැකලත් නැහැ, දන්නෙත් නැහැ අඬනවා. දැන් මැරිච් එක්කෙනා ආවොත් දැන් මෙයා හිතේනේ දුක් විඳින්නේ. අයි මෙයා දුක් විඳේ හිතින්නේ. ඔය ගොඩාක් නාට්‍ය හදලා තියෙන්නේ ගොඩාක් ඔය කතාවල ඒ වගේව තමයි ගොඩාක් තියෙන්නේ. ඒ හිත ඇතුලේ ඔක්කොම තියෙන්නේ. දැන් පෙම්වතෙක් ඉන්නවා. දැන් මෙයාට පෙම්වතෙක් ඉන්නවා. ඊට පස්සේ ටිකක් කාලයකට එයා වෙනින් කෙනෙක් එක්ක යාළු වෙලා. දැන් එයා හොඳට සතුටින් ඉන්නවා. මෙයා දුකෙන් ඉන්නවා. ඇයි මේ? එයාගේ හිත වෙනස් වෙලා. එයාගේ හිතේ තියෙන දෙයට තමයි කොහොමත් ආදරේ කරන්නේ. මෙයාගේ හිතේ තියෙන දෙයට තමයි මෙයාගේ හිත මෙයාගේ වෙනස් වෙලා නැහැ. එළියේ තියෙන කෙනාටද ආදරේ කරේ, හිතේ ඉන්න කෙනාටද ආදරේ කරේ. ඇත්තටම හිතේ ඉන්න කෙනාට ආදරේ කළා තියෙන්නේ. මේක හරි අමාරුයි වාට තේරුම් ගන්න. අපිට කවදාවත් බාහිර හම්බ වෙන්නේ නැහැ. ඕකයි මේකේ තේරුම් ගන්න. අපි කොච්චර ගාතාවක් විදිහට කිව්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ওই ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. එයා ඒ වුණාට ඒක කියලා කවදාවත් ඕක තේරුම් ගන්නෑ. දැන් මම නෙමෙයි කියන්නේ දැන් මම නෙමෙයි, මගේ නෙමෙයි, එයා මගේ නෙමෙයි. මගේ ආත්මෙත් නෙමෙයි රූපෙටත් ওই ටිකම තියෙනවා. අපි හිතන් ඉන්නවා කණ්ණාඩිය ගාවට ගිහින් බලනවා අපේ රූපෙ දිහා. බලලා හිතන් ඉන්නවා මේ රූපේ තියෙන්නේ මට කියලා. ඒක තියෙන්නේත් අපේ හිතේ. අපි හිතන් ඉන්නවා දැන් මේ රූපේ මගේ කියලා. ඒ සිත කොහෙද තියෙන්නේ රූපේ කොහෙද තියෙන්නේ කියලා බැලුවා ඔක්කොම හොඳට තේරෙනවා. මේ රූපේ ඒක තියෙන්නේ හිතේ. දැන් මේ රූපෙද මම? නෑ. අර එළියේ හිටපු අම්මා එක්කෙනෙකුට අම්මා
තව එක්කෙනෙකුට ආච්චි. තව එක්කෙනෙකුට නංගි. තව එක්කෙනෙකුට නැන්දා. තව එක්කෙනෙකුට බිරිඳ. දැන් මේ 5 දෙනාට එළියේ එකම රූපේ කොහමද මෙතන 5 දෙනෙක් හිත ඇතුලෙන් පහක ජීවත් වෙන්නේ? දැන් අරයට කිව්වහම 4 දෙනා ඔයා යන්න අම්මව එක්කගෙන. හැබැයි අපේ අය එක්කෙනාව අරන් යන්න එපා. අපේ ආච්චිව, මගේ බිරිඳව, මගේ නැන්දව ඔය අරන් යන්න එපා. එතකොට අරයා කොහොමද අම්මව එක්කගෙන යන්නේ අරව එක්කන් යන්නේ නැතුව? එයාගේ ආච්චිව ගෙනියන්න එපාලු. එතකොට ඕක හොඳට තේරෙනවා. ඔයාට යන්න වෙන්නේ ඔයාගේ හිතේ ඉන්න අම්මව අරගෙන. ඔයාට එළියේ ඉන්න ධාතු ටික අරන් යන්න බෑ. ඔයා ධාතු ටික තියලා අම්මව අරන් යන්න කිව්වා සමානයි. දැන් ඔන්න එක්කෙනෙක් යනවා වතුර ටිකක් අරගෙන හඳේලිය වැටෙනවා වතුරට. දැන් පුංචි දරුවෙක් දුවගෙන එනවා. මේක දකිනවා. දැකලා කියනවා මට මේ බාල්දියේ තියෙන හඳ දෙන්නකෝ. මේ පුංචි දරුවා කියනවා. එතකොට පුතේ මේ බාල්දියේ හඳක් නැහැ. කිව්වට හරියන්නේ නැහැ. අර පුංචි දරුවට තේරෙන්නේ නෑ මට ඒව මුකුත් වැඩක් නැහැ. මට මේ හඳ ඕනේ. එයාගේ දැන් ඔය කතාවම තමයි මෙතන තියෙන්නේ. බාල්දියේ හඳක් නැහැ වගේ තමයි එළියේ එහෙම දෙයක් නැහැ. ඔය කතාවම තමයි අර බල්ලාගේ කතාව. මේ ඔක්කොම ධර්මයේ තුල තියෙන ඒවා කියන්නේ. පොකුණක් ගාවට බල්ලෙක් එනවා. වතුර තිබහයි. බල්ලා එබෙනවා පොකුණට වතුර බොන. බල්ලා දකිනවා පොකුණේ බල්ලෙක් ඉන්නවා. උට හොඳටම මේ නියපොතු උලුප්පගෙන මා රෞර විදියට බුරනවා, දඟලනවා, කෑක් ගහනවා. බල්ලා හිතන්නේ පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා. දඟලලා කෑ ගහලා බුරලා ආයෙනවා පස්සට. අවිල්ලා හති අරිනවා දැන් ගහ යට. හති අරිනකොටත් මේ බල්ලා හිතනවා අරක ඇතුලේ තාම අරු ඉන්නවා ඇති කියලා. ආයි යනවා ගිහිලා මතක් වෙච්ච ගමන් ගිහිලා බුරනවා. දැන් පොකුණේ බල්ලෙක් ඉන්නවද? බල්ලට කවමද ඕක තේරුම් කරන්නේ? මෙන්න මේ විදිය තමයි අපිත් ඉන්නවා එළියේ අම්මා ඉන්නවා කියලා හිතාගෙන එළියේ අම්මා කෙනෙක් නැහැ. එළියේ ආච්චි කෙනෙකුත් නැහැ. එළියේ නැන්දා කෙනෙකුත් නැහැ. ඒක අපේ හිතේ මේක විඥානයේ සාදාගත් උපාදාය රූප කියන්නේ හිතින් හදාගෙන පේනව නෙමෙයි හිතනවා. මේ ලෝකේ සෝවාන් මාර්ගයට එන්නේ මේ කෙනෙක් සෝවාන් මාර්ගයේ එන්නේ මෙන්න මේ පාරේ. බෑ සෝවාන් වෙනවා. මේ විදියට හැම එකම බෑ බලන්න ඕනේ හැබැයි. දැන් කුරුල්ලෙක් ඇවිල්ලා දැන් අපි ඉන්න තැන ජනේලයක් තියෙන. කුරුල්ලෙක් ඇවිල්ලා මේ ජනේලේ කොටනවා. ඇයි මේ? ඒ කුරුල්ලට පේනවා ප්‍රතිබිම්බේ අනිත් පැත්තේ කුරුල්ලෙක් ඉන්නවා කියලා. එයා වගේම එක්කෙනෙක්. එයා කොටනවා. දැන් කුරුල්ලට කොහොමද තේරුම් කරන්නේ ඔතන එහෙම කෙනෙක් නැහැ කියලා? කුරුල්ලගේ හිතේ කුරුල්ලෙක් ඉන්නවා. මේ වගේ මිනිස්සුන්ගේ හිතේ එළියේ ඕවා තියෙනවා. නමුත් එහෙම දෙයක් එළියේ නැහැ. ඒ මිනිස්සයා ඒක අවබෝධ කරොත් ධම්ම චක්කුසේ අවදි වෙනවා. ඒ කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා මරණකම්ම අන්ධෙක් වගේ ලෝකේ තියෙනවා කියලා අර බල්ලා වගේ අර කුරුල්ලා වගේ හිතපු මිනිස්සු සත්‍ය අවබෝධ කරගෙන හිත ඇතුලේ ප්‍රඥාව අවදි වෙලා ධම්මචක්කුසේ පහළ වෙලා එළියේ මායාව බොරුවක් කියලා අවබෝධ කරගෙන හිතේ තියෙන ලෝකේ කියලා චිත්තේන නීයති ලෝකේ කියලා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරනවා. අන්නේ කෙනා සෝවාන් මාර්ගඥානෙට. ඒ කෙනා එළියේ දරුවා මරනට අඬන්නේ නැහැ. දරුවා ඉන්නේ හිතේ. ඒ කෙනා දරුවා ලෙඩ වුණාට කම්පණය වෙන්නේ කරන්න ඕන යුතුයකම් ටික නම් කරයි. ඒ විදිහටම කරයි අඬනකොට කරන්න බැරි වෙයි. අඬන්නේ නැතුව ඉන්නකොට හොඳට කරන්න පුළුවන්. අටලෝ දහමින් කම්පා නොවන ගුණේ තියෙන්නේ මෙන්න මේ මුනිවරුන්ටයි. ධර්මය අවබෝධ කරන කෙනාටයි. දැන් කොච්චර බුදුන් වහන්සේ කියපු දේවල් ගාථා විදිහට කිව්වත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්නම් යාට පළක් නෑ නේද? ගාථා කියලාම මැරලා යනෝනේ. ඒ විදිය නේද අද ගොඩක් අනිත් ආගම් වල තියෙන දේවල් මේක බුද්ධ ධර්මයේ බුද්ධ ආගමේ තියෙනවා.
කරනවා සංස්කෘතිය තුළ. නමුත් ධර්මය කියන්නේ ධර්මයයි. ලෝකයේ තියෙන ධර්මතාවයයි. පරම සත්‍යයයි. ඒ සත්‍ය අවබෝධ කරන එකයි බුදුන් වහන්සේ බුදු සමය තුළ හැමෝටම මේ දේ පැහැදිලි කරනවා. හැමෝම මේ ඒක දර්ශන සමාපත්තිය කියන්නේ මේ දර්ශනය අවබෝධ කරගෙන සතර අපායෙන් මිදෙනවා, සෝවාන් වෙනවා. මේක අද ඔබට අපිත් කියනවා. ඔබ සෝවාන් වෙනවා. ඔබ සතර අපායෙන් මිදෙනවා. මේක උතුම් මනුස්ස භවයක්. ඔබ මහා පුණ්‍යවන්තයෙක්. ඔබ මහා පුණ්‍යවන්තියක්. ඒ භාග්‍ය ඔබ දැක නොදැක්කාසේ අන්ධයෙක්සේ මැරිලා යන්න හදනවා. ඒක මහා අපරාධයක් කියලා අපි කියන්නේ. අපි දකිනවා දැන් සමහර අය භාවනා පන්ති ගිහිල්ලා ඒ කියනවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා කිව්වට ඒකෙන් එයාට එයා නිවන් දකින්නේ නැහැ. මේ ධර්මයේ එයා හිත දකින්න ඕනි. හැම මොහොතෙම හිත දැකලා ඇත්ත දැකලා මිදෙන කෙනා ආර්යකාන්ත සීලේ රකින්නවා. ආර්යවරු රකින්න සීලයයි. එයා ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥානයේ සිත හටගන්නේ ස්කන්ධයෙන්. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති. එළිය අම්මා කියන ජාතිය හැදුනේ මේ ස්කන්ධය නිසායි. විඳීම්, හැඳිනීම්, දැනගැනීම් සිතක් පහළ වෙනවා අම්මා කියලා. ඒකයි ස්කන්ධය කියන්නේ. පොත කියවුවට නිවන් දකින්නේ නැහැ. පරයාය දැනගත්තට නිවන් දකින්නේ නැහැ. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියවට කවුරුත් දන්නේ මේක ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ කියලා. එතකන් එයා දුකෙන් මිදෙන්නේ මේක ඔබේ ජීවිතේ මේක අධ්‍යාපනයක් නෙමෙයි. ඔබ මැරෙනවා, ඔබ දුක් විඳිනවා, ඔබ විඳවනවා, ඔබ දුකට වැටෙනවා. දුකෙන් මිදෙන මගක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. ඒක ප්‍රායෝගික ධර්මයක්. ඔබ දකින්න ඕනේ මොහොතේ සත්‍යයි. සත්‍ය දැකලා ප්‍රායෝගිකව ඒ සාන්ත සුවේ ඔබ සත්‍ය දැක්කමයි ලැබෙන්නේ. ඒ ලෝතුරු සුවයටපත් වෙන්නේ අර අද hina වෙලා හෙට අඬලා අනිද්දා hina වෙලා අනිද්දා කම්පණය වෙන එහෙම මේ බොළඳ එකක් නෙමෙයි ලෝතුරු සුවේ. සත්‍ය දැක්කාම හැමදාම එකම විදියට එයා සැනසීමේ සුවේ විඳිනවා. කම්පණය වෙන්නේ අකම්පිත හදවතක් තමයි. අකෝප්‍යා චේතෝ විමුක්තිය තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිවන් මඟ, ඒ නිවීම සිතේ නිවීමයි. සිතෙන් නිවෙන මගයි නිවන් මඟ. ඔබ සෝවාන් වෙනවා. අපි කියනවා. මේ ධර්මයේ අපි අවබෝධ කරගෙනයි කතා කරන්නේ. මේ පරම සත්‍ය අපිට අවබෝධ නැත්තම් අපි මේ කියන දේවල් එකක්වත් බලක් නැහැ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. අපට ප්‍රත්‍යක්ෂ වුණේ යම් ලෙසද අප දන්නවා ඔබටත් ඒ ලෙසම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ සෝවාන් වෙනවා. ඔබ නැවත දුගතියක උපදින්නේ නැහැ. මේ සත්‍ය දකින්න. මේ සත්‍ය දකින්න කෙනා මරණ මොහොතේවත් කම්පණය වෙන්නේ නැහැ. සිත බාහිර ඇත්ත වෙලා නැත්තම් එයා දුකෙන් මිදෙලා. ඒ ටික හොඳටම ඇති ඔබට මේ සසර සනසුම් සුවේට. ඔබ මොන රැකියාවක් කරත්, ඔබ මොන වෘත්තිය කරත්, ඔබ ඉගෙන ගන්නවා නම් ඔබ මොකද්ද කරන්නේ? මොන දේ කළත් ඒක ගැටලුවක් නෙමෙයි. ධර්මයේ දකින්න කිසි දෙයක් ගැටලු නෙමෙයි. ධර්මයේ දකින්න ඕනි ඔබේ සිතේ තියෙන අවශ්‍යතාවය. සත්‍ය දැනගන්න තියෙන ඕනකම. රූපේම ආත්මය කියලා හිතලා, ආත්මේම රූපේ කියලා හිතලා කණ්ණාඩියෙන් දැකපු හැඩතලයට මේ ඉන්නේ මමයි කියලා ගැට ගැහුවේ ඔබේම සිතයි. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති අත්තනී වා රූපං සමනුප්පස්සති. රූපේ තුල ආත්මේ තියෙනවා. ඒක දෘෂ්ටියක්. ආත්මේ තුල රූපේ තියෙනවා.
ඒක දෘෂ්ටියක්. ඔබට ලාදුරු හැදුනොත් මොකද වෙන්නේ? ඔය රූපේ වෙනස් වෙනවානේ. පුංචි කාලේ තිබුණු රූපේ ටික ටික ලොකු වෙනකොට නැහැනේ. අද තියෙන රූපේ අපි දැක්කා එක කෙනෙක් වයසයි. ගොඩක් වයසයි. තරුණ කාලේ ලස්සන පින්තූරයක් මේ සොඩ තියාගෙන ඉන්නවා. කවදාවත් එයාට ඒ රූපෙට ආයි ගන්න බෑ. එයා හිතුවොත් හරි ඒ රූපේ තමයි මගේ කියලා. ඒක මායාවක්, බොරුවක් විතරයි. මේ රූපේ තුල ආත්මයක් නැහැ. මේ රූපේ වෙනස් වෙනවා. ඒ සිතත් වෙනස් වෙනවා. බුදුන් වහන්සේමයි කියන්නේ ආත්මේ රූපේ තියනවා කියලා හිතාගෙන ඉන්න එක, රූපේ තුල ආත්මේ තියනවා කියලා හිතාගෙන ඉන්න එක, ආත්මේමයි රූපේ කියලා හිතාගෙන ඉන්න එක, රූපේමයි ආත්මේ කියලා හිතාගෙන මේ සිතේම මායාවක් විතරයි. මේ සිතේ සත්‍ය දකින්න කෙනා ඔය මායාව අවබෝධ කරනවා. රූපේ පරජානාති. රූපේ අවබෝධ කරනවා. එයා රූපේ මිදෙනවා. ඔබට මේ රූපේ බොරුව දැක්කට පස්සේ මේ සිතට රූපයක් නැති බව දකිනවා. සිතට රූපයක් නැහැ. සිත සබහාදහම් වගේ. හට ගන්නව නැති වෙනවා. මේ මොහොතේ දැන් හටගත්තා, ඊගා මොහොතේ වෙන හිත. මේ මොහොතේ දැන් හට ගන්නවා හේතු තියෙනකොට මේ සිත. ඊගා මොහොතේ හට ගන්නවා ඒ හේතු තියෙනකොට ඒ ස්කන්ධ ටික තියෙනකොට ඒ හිතේ ස්කන්ධ තියෙන ටික හේතු. මේ විදිහට ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි හැම ෂණයකම ඇති වෙනවා නැති වෙනවා. පවතින රූපෙකුත් නැහැ. මෙන්න මේ අන්තිමටම කියපු වචන ටික අවබෝධ කළොත් අනාගාමී වෙනවා. අපි ටික ටික මේ ගමන යන්න ඕනි. ඔබ අදට රූපයෙන් මිදෙන හැටිම දකින්න. ප්‍රායෝගිකව ඔබ දවසකට අරමුණු කීපයක් හරි දකින්න. මෙතන එළියද තියෙන්නේ හිතනවද තියෙන්නේ කියන එක බලන්න. සිත තුළින් ලෝකෙ හැදෙන හැටි දැකලා මිදෙන්න. ඔබට සෝවාන් මාර්ගය හම්බ වෙනවා. එතනට පළවෙනි අධීර විදිහට ඔබ පුහුණුව ලබන්න. සිත දැකලා මිදෙන එක තුලයි ඔබේ දියුණුව තියෙන්නේ. ඔබ ඔබේ සිත දකින්න. උත්සාහ කරන්න. එක සිතක් හරි එක දවසකදී දකින්න. බුදුහාමුදුරුවෝ කියනවා දාන 1000ක් දුන්නත් වැඩක් නෑ මහණෙනි. එක් ක්ෂණයක් මේ සිත දැක්කොත් අන්න එක මං අගය කරනවා. ඒකම අපිට තේරෙනවා කොසල් රජුරෝ 84000ක් විහෙර විහාර හැදුවත් මේ සිත දැකලා නැහැ. නිරේට යනවා. දුගතියකට යනවා. නේද? ඒ වගේම තමයි අසිදිසි මහා දාණය තමයි ලෝකයේ තියෙන ලොකුම දාණය දීලා තියෙන්නේ අපේ බුදුන් වහන්සේට. මල්ලිකා දේවී. කොසල් රජුරන් බිරිඳ. නමුත් දුගතියට යනවා. මේ සිත එක මොහොතක් දැකලා නැහැ. ඔබ මහා භාග්‍යවන්තයි. අපි කියන්නේ මේ සිත එක මොහොතක් දකින්නයි. ඒ මොහොතක් දකිනවා නම් ඔබ බුදුන් දකිනවා. සෝ ධම්මං පස්සති ඒ ධර්මයයි දකින්නේ. සෝ මං පස්සති එවිට ඔබ බුදුනුයි දකින්නේ. මැටි රූපයකට වැඳ වැඳ ඉන්නවට වැඩිය බුදුන් වහන්සේ ප්‍රතිපදාවෙන් මා පුදන්නෝ වෙති කියලා ධර්මයේ තුල දේශනා කරන්නේ ඔන්න ඔය නිසයි. තෙලින් මලින් මා පුදන්නෝ නොවේති. ප්‍රතිපත්තියෙන් මා පුදන්නෝ වෙති. මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ ආගම අඳුනගන්න සංස්කෘතියත් එක්ක. ධර්මයේ මේ ලෝ තියෙන පරම සත්‍ය ධර්මතාවයේ දුකෙන් මිදෙන මග විදිහට අඳුනගන්න. මේ දෙක පටලව ගන්න එපා. ආගම තුල දෘෂ්ටි තියෙනවා, ධර්මයේ තුල කිසිම දෘෂ්ටියක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවයේ විතරයි. සාන්දිටිකෝ, අකාලිකෝ, ඒපස්සිකෝ, ඕපනයිකෝ, පච්චුප්පන්න ධර්මයක්. මේ මොහොතේම දකින්න ධර්මයක්. එහෙනම් ඔබත් මේ ධර්මයේ දක්වමින් නිවන් මගට ප්‍රවේශ වෙන්න. වසග්ග